ආයුබෝවන් සියලුම දෙනාට. ඉංජිනේරු තාක්ෂණ වේදයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන වීඩියෝ පාඩම් මාලාවේ තවත් වැදගත් පාඩම් ඒකකයක් සමගින් අදත් අපි ඔබ හමුවට ආවා. ඉතින් විශේෂයෙන් උසස් පෙළ විභාගය සඳහා ඉංජිනේරු තාක්ෂණ වේදයේ යටතේ පෙනී සිටින නියමිත දුවල පුතාලා දැන් විභාගය සඳහා සූදානම් වෙනවා. ඉතින් මේ දීපව්‍යාප්ත විභාගය සත්කාරක වීඩියෝ පාඩම් මාලාව යටතේ අපි අදත් විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ 2020 වර්ෂයේ පසුගිය වර්ෂයේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ රචනා ප්‍රශ්න පත්‍රයට ලැබුණු විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ප්‍රශ්න දෙක ඔබ සමග සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්න යොමු වෙලා තිබුණේ කොහොමද? මොන ඒකක වලට අදාළවද? ඊට පස්සේ ඒ සඳහා බලාපොරොත්තු වෙච්ච පිළිතුරු මොනවද? ඒ සඳහා නිවැරදිව ඊටාම කෙටියෙන් උපරිම ලකුණක් උපයා ගන්න ආකාරයට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක විශ්ලේෂණය කරමින් මේ ප්‍රශ්න ගැටළු විශ්ලේෂණය කරමින් අපි ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරම්භයේදීම මතක් කරනවා විභාගය සඳහා සූදානම් වෙන දුවල පුතාලා සියලුම දෙනාට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න සියල්ලම 2015 සිට 2019 වර්ෂය දක්වා රචනා ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න සියල්ලම අපි විශ්ලේෂණය කළා සාකච්ඡා කළා කරපු වීඩියෝ පාඩම් මාලාවන් කීපයක් තියෙනවා. මේ දක්වා ඒවා නැරඹුවේ නැත්නම් ඒවත් නරඹන්න කියන මතක් කිරීමක් කරනවා. ඊට අමතරව විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ලැබිය හැකි ඉලෙක්ට්‍රොනික සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දෙකටම ලැබිය හැකි අනුමාන ප්‍රශ්න සම්බන්ධයෙන් අපි යම් කොටස් සම්බන්ධයෙන් ඔබට දැනුවත් කිරීම කරපු වීඩියෝ මාලා කරලා තියෙනවා. ඒ නිසා ඒවත් නරඹන්න කියන මතක් කිරීම කරනවා ආරම්භයේදී. ඉතින් අපි බලමු 2020 පසුගිය වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය යටතේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ලැබුණු රචනා ප්‍රශ්න විශ්ලේෂණය කරගන්නේ කොහොමද කියලා. එතකොට 2020 ඉංජිනේරු තාක්ෂණ වේදයේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ C කොටස යටතේ තමයි රචනා ප්‍රශ්න ටික ලැබිලා තියෙන්නේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ. ඒ යටතේ 7 වෙනි ප්‍රශ්නේ විදුලිය ශාස්ත්‍රයෙන් තමයි යොමු වෙලා තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ A කියන අණු කොටසේ පළවෙනි අණු කොටස අහලා තියෙන්නේ. පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන බල ශක්තිය අතර වෙනස පැහැදිලි කරන්න. එතකොට විශේෂයෙන් කාලීන ගැටලුවක් අහලා තියෙන්නේ වර්තමානයේ වෙනකොට බල ශක්තිය අර්බුදය සම්බන්ධයෙන් අපි කතා කරනවා. විශේෂයෙන් මේ විදුලි බල උත්පාදනය ගැන කතා කරනවා. 13 ශ්‍රේණියේ විදුලි බල උත්පාදනය කියන පාඩමේදී අපි කතා කරනවා ප්‍රධාන වශයෙන් විදුලි බල උත්පාදනයට යොදා ගන්නා ශක්ති ප්‍රභව මොනවද? ඒවා වෙන් කර දක්වන්න පුළුවන් මූලික ආකාර මොනවද? ඒකේ වර්ගීකරණ දෙකක් පෙන්නනවා. අතීත වර්ගීකරණයක් සහ නූතන වර්ගීකරණයක්. එතන තමයි අපි කතා කරන්නේ පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව කියන එක. එතකොට ඒක විස්තර කරන්න කියලා කියන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභව පුනර්ජනනීය බල ශක්තිය කියන එක අපිට මාකින් ස්කීම් එකේ දීලා තියෙන පිළිතුර තමයි කෙටි කාලකදී ප්‍රභවය නැවත නැවත ජනනය වේ. පුනර්ජනනීය කියන එක පුනර්ජනනීය කියන්නේ නැවත නැවත භාවිතා කළ හැකි ශක්ති ප්‍රභව කියන එක. එහෙම නැත්නම් ඉතා කෙටි කාලයක් තුළදී ස්වභාවිකව පරිපූර්ණත්වයට පත්වන ශක්ති ප්‍රභව කියන එක. එතකොට ඒ ශක්ති ප්‍රභව නැවත නැවතත් භාවිතයට ගන්න පුළුවන් විශේෂයෙන් අපේ කාර්යයන් සඳහා. එතකොට ඒකේ තියෙන කියවිය යුතු කරුණ තමයි කෙටි කාලයකදී ප්‍රභවය නැවත නැවත ජනනය වන එහෙම නැත්නම් කෙටි කාලයක් තුළදී ස්වභාවිකව පරිපූර්ණත්වයට පත්වන ශක්ති ප්‍රභව තමයි පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියන එක. එතකොට පුනර්ජනනීය නොවන බල ශක්තිය කියන එක අපි ගත්තොත් එහෙම ප්‍රභවය නැවත නැවත ජනනය වීමට විශාල කාලයක් ගත වේ. එහෙම නැත්නම් නැවත ජනනය නොවේ. පුනර්ජනනීය නොවන කියන එක අපිට විස්තර කළ හැකි ඉතා අධික කාලයක් තුළදී වුවද ස්වභාවිකව පරිපූර්ණත්වයට පත් නොවන. ඒ කියන්නේ නැවත නැවත ජනනය නොවන ශක්ති ප්‍රභව ගත්තොත් එහෙම ඒවා පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එහෙම නැත්නම් ජනනය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ජනනය වීම සඳහා ඉතා දිගු කාලයක් ගත වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි භාවිතා කරන පොසිල ඉන්ධන වගේ දේවල්. පොසිල ඉන්ධන ගත්තොත් එහෙම ඉතාම දිගු කාලයක් ගත වෙලා නිර්මාණය වෙච්ච ශක්ති ප්‍රභව. එතකොට අපි වර්තමානයේ වෙනකොට මේ දේවල් ගොඩක් භාවිතා කරමින් අවසන් වෙමින් යනවා. නැවත ඒවා නිෂ්පාදනය වෙන්න ස්වභාවික උත්පාදනය වීම සඳහා ඉතාම විශාල කාලයක්
ගත වෙනවා. ඒක දෙවෙනි කොටස. විදුලි බලය ජනනය කිරීමට ශ්‍රී ලංකාවේ භාවිතා වන පුනර්ජනනීය බල ශක්ති ක්‍රම දෙකක් සඳහන් කර ඒවායේ භාවිතය කෙරෙහි ඍණාත්මකව බලපාන කරුණු දෙකක් පැහැදිලි කරන්න. විදුලි බලය උත්පාදනයට ශ්‍රී ලංකාවේ භාවිතා වන. එතකොට අපිට කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ වැඩිම භාවිතයක් තියෙන්නේ ජල විදුලිය. එතකොට ප්‍රභවයේ ජල විදුලිය කියලා අරන් තියෙනවා ඍණාත්මක බලපෑම තමයි විශාල මූලික ප්‍රාග්ධන ආයෝජනය. ජල විදුලි බලාගාරයක් හදන්න ඉතා විශාල ආයෝජනයක් කරන්න ඕනි. මොකද හේතුව ජලාශය ඉදි කරන්න ඕනි. ඊට පස්සේ ඒවයේ ජලය ගමන් කිරීමේ මාර්ගයේ සියලුම දේවල් ඉදි කරන්න ඕනි. ඒවට ඉඩම අත්පත් කර ගන්න ඕනි විශාල මුදලක් වැය වෙනවා. ඊට අමතරව බලාගාරය ඉදි කරලා ඒ වතුර ඒ ජලය ඒ බලාගාරය හරහා ගමන් කරවලා ඊට පස්සේ වෙනම මාර්ග හදලා ආපහු ප්‍රධානයේ ගංගාව දක්වා ආපහු ගමන් කරවලා ඒ වගේ විශාල කාර්යයන් ගොඩක් කරන්න. ඊට අමතරව විශේෂයෙන් ගම් වතුර පාලනයේ මේ දේවල් වගේ ගොඩක් දේවල් ගැන සැලසුම් හදා ගන්න ඕනි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ජල විදුලි බලාගාරයක් ස්ථාපනය කරනකොට විශාල මූලික ප්‍රාග්ධන ආයෝජනයක් සිද්ධ වෙනවා. මූලික ස්ථාපන පිරිවැය ඊටාම ඉහළයි. එතකොට ඒක ඍණාත්මකව බලපාන කරුණක්. ඊගාට වැදගත්ම දේ තමයි ජල විදුලි බලාගාර ස්ථාපනය ගත්තොත් සියලුම ගංගා ආවරණය වෙන විදිහට අපිට ජල විදුලි බලාගාර නිෂ්පාදනය කරන්න බෑ, ජලාශය ඉදි කරන්න බෑ. මොකද හේතුව එකක් ඒ ජලය විදුලිය උත්පාදනයට පමණක් නෙවෙයි භාවිතා වෙන්නේ. මිනිසුන්ගේ පරිභෝජනයට, සත්තුන්ගේ පරිභෝජනයට ඒ වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි වෙනවා. ස්වභාව සුන්දරත්වයට පාවිච්චි වෙනවා. ඉතින් මේ සියලුම දේවල් ගැන හිතලා බලාගාර ඉදි කරන්න පුළුවන් ස්ථාන ඊටාම සීමා සහිත වෙලා තියෙනවා. දැනට ලංකාවේ ගොඩක් වෙලාවට බලාගාර ඉදි කර හැකි ස්ථාන සියල්ලගේම වගේ ප්‍රධාන පෙළේ බලාගාර ඉදි කළ හැකි ස්ථාන සියල්ලගේම වගේ බලාගාර ඉදි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඍණාත්මක බලපෑමක් තමයි ස්ථාපනය කළ හැකි ස්ථාන සීමා සහිත වීම. අනිත් එක තමයි ජල විදුලියේ තියෙන ගැටලුව වර්ෂා ජලයෙන් තමයි මේ ජල චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වර්ෂා ජලය වර්ෂය පුරාම වසර පුරාම ඒකාකාරීව ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ වර්ෂා කාලවලදී ජලාශ පිරෙනවා. ඊට පස්සේ නැවතත් අර පායන කාලවලදී මොකද වෙන්නේ? ජලාශවල ජල මට්ටම අඩු වෙලා ගියහම විදුලි බලය උත්පාදනය සීමා කරන්න වෙනවා. මොකද හේතුව විදුලි බලය උත්පාදනයට විතරක් නෙමෙයි ජලාශවල ජලය කෘෂිකර්මාන්තයේ පරිභෝජනයේ යතුරු සියලුම දේවල් වලට යොදා ගන්න වෙන නිසා. ඉතින් ඔන්න ඍණාත්මක බලපෑම් ටික ගත්ත හැකි ජල විදුලිය සම්බන්ධයෙන් විශාල මූලික ප්‍රාග්ධන ආයෝජනය ඊට පස්සේ ස්ථාන සීමා වීම සහ වර්ෂය පුරා ඒකාකාරව ලබාගත නොහැකි වීම. හැබැයි ඉතින් දුවේ පුතේ මතක තියාගන්න ලංකාවේ ගත්තොත් දැනට වැඩිම ව්‍යාප්තියක් තියෙන ජල විදුලි බලාගාර. හැබැයි දැනට උත්පාදනය කරන විදුලියෙන් වැඩිම උත්පාදනයක් කරන්නේ තාප විදුලි බලාගාර හරහා. ඒවත් ඔබ මතක තියාගන්න. හරි. ඊගා ප්‍රභවය තමයි සුළං විදුලි බලය. සුළං විදුලි බලය ඒකෙත් ගැටලුව තමයි බලාගාර ස්ථාපනය සඳහා අධික මූලික ප්‍රාග්ධනයක් අවශ්‍යයි. දැන් මේ මෑත කාලේ සුළං විදුලි බලාගාර පද්ධතියක් ස්ථාපනය කළා, විවෘත කළා. ඉතින් ඒවට විශාල වියදමක් යනවා. දෙවෙනි ඍණාත්මක බලපෑම තමයි ඒකාකාරව නොලැබීම. සාමාන්‍යයෙන් මේ එක් කාල සීමාව තියෙනවා. ඒ ප්‍රදේශ හරහා වේගයෙන් සුළං ධාරාවන් හමා යන. ඊට අමතරව දවසෙත් එක් කාල සීමාවල් තියෙනවා සුළං ප්‍රවාහයේ වේගය අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඒකාකාරව විදුලිය ලබා ගන්න බෑ මේ වගේ බලාගාර වලින්. ඒක නිසා ඒකත් ඍණාත්මක බලපෑමක්. අනික තමයි ඒකෙත් සීමා සහිත ප්‍රදේශවල පමණක්. හැමතැනම ඉදි කළාට සුළං විදුලි බලාගාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද හේතුව වේගයෙන් ගලාගෙන යන සුළං ප්‍රවාහ තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රදේශවල ඉදි කළොත් තමයි මේ සුළං විදුලි බලාගාර භ්‍රමණය කරලා විදුලිය උත්පාදනය කරගන්න පුළුවන්. එහෙම නැති තැනක ස්ථාපනය කරන්න හැකියාවක් නැහැ. එහෙනම් ඔන්න ඒකේ ත්‍රිනාත්මක බලපෑම් ටික පැහැදිලි. ඊගාවට සූර්ය ශක්තිය ප්‍රභවය. සූර්ය ශක්තියේ ගැටලුව තමයි ලංකාවේදී ගොඩක් වෙලාවට මේකෙත් මූලික ප්‍රාග්ධනය වැඩි වීම. සෝලර් පැනල් ස්ථාපනය කරගන්න ගියාම ඉතා විශාල මුදලක් විශේෂයෙන් අපේ වගේ රටකට දරන්න වෙනවා. ඉතින් ඒක නිසා මොකද හේතුව මේ උපකරණ ඊට පස්සේ බැටරි සැපයුම් මේ ඇතුළු සියලුම දේවල් ඉතාම ඉහළ මිලකට තමයි අලෙවි වෙන්නේ. එතකොට මූලික ප්‍රාග්ධනය ගොඩක් වැඩි. අනික තමයි සූර්යාලෝකයේ එකම තීව්‍රතාවයකින් ලැබෙන්නේ නැහැ. දවසේ ගත්තොත් එහෙම දවසේ සාමාන්‍යයෙන් සූර්යාලෝකයේ එකම තීව්‍රතාවයකින් ලැබෙන්නේ නැහැ. කාලානුරූපව මොකද වෙන්නේ? මේ තීව්‍රතාවය අඩු වැඩි වෙනවා. එතකොට උත්පාදනය වෙන ජනනය වෙන විදුලියත් ඊට අනුරූපව අඩු වැඩි වීමකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා ඒකත් ඔන්න ඍණාත්මක බලපෑමක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ යටතේ අපිට ගන්න පුළුවන් දර ඊට පස්සේ ලී කුඩු 10ක්. ඒ වගේ දේවල්
ජෛව ස්කන්ධ බලාගාරවලත් මේ අපි කතා කරන මේ පුනර්ජනනීය බල ශක්ති බලාගාරවල තියෙන ගැටලු ගොඩක් ඒවට ගොඩක් වෙලාවට තියෙන්නේ මේ මූලික ස්ථාපන පිරිවැය මේ හැම එකටම ගත්තොත් මූලික ස්ථාපන පිරිවැය මූලික ප්‍රාග්ධනයේ ඊටාම විශාලව වැය කරන්න වෙනවා. ජෛව ස්කන්ධ එතකොට මූලික ප්‍රාග්ධනයේ විශාල වීම ඊගාවට තමයි ජෛව ස්කන්ධ වගා කිරීමට විශේෂයෙන් ඔය මේ අපි කතා කරන ගිනි දඩොක් කියන එක ලාඩප්පා එහෙම නැත්නම් වැටමාර දඩොක් කියන ගස් වගා කළා තමයි ඉන්ධන වශයෙන් භාවිතා කරන්නේ. එතකොට වගා කරන්න විශාල භූමි ප්‍රමාණ අවශ්‍ය වෙනවා. මොකද මහා පරිමාණයෙන් වගා කළා ඒවා දහනය කරන්න වෙන නිසා. එතකොට වගා කිරීමට විශාල ඉඩම් අවශ්‍ය වෙනවා. අනික තමයි සීමා සහිත වෙනවා. හැම තැනම ස්ථාපනය කරන්න බෑ. මොකද හේතුව ගස් කොළන් කපලා සියලුම දේවල් නේද? ඉන්ධන විදිහට දර විදිහට භාවිතා කළා මේ බලාගාර දුවන්න ගියොත් පරිසර හානියත් ඉතාම අධික වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා ගැන සැලකිලිමත් වෙනවා සීමා සහිත වෙනවා මේ ජෛව ස්කන්ධ. ඊගාවට ජීව වායුව ගත්තොත් ජීව වායුව ගත්තත් ඒ වගේ තමයි මූලික ප්‍රාග්ධනය ඉතාම ඉහළයි. ඊගාව එක තමයි අමුද්‍රව්‍ය සීමා සහිතයි. ගොඩක් වෙලාවට ඔය භාවිතා කරන ජීව වායු බලාගාර සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සීමා සහිතයි. අනික තමයි මේ අමුද්‍රව්‍යයත් භාවිතා කළ හැකි කාලය අඩු නිසා ඉක්මනින් නැවත අලුතෙන් යොදන්න වෙනවා. ඒක නිසා මේකේ සීමා වීමක් තියෙනවා අමුද්‍රව්‍ය වල. එතකොට ඔන්න ඔය කරුණු තමයි කියවෙන්න ඕනි. මෙතනින් අපිට කියලා තියෙන්නේ භාවිතා වන පුනර්ජනනීය බලශක්ති පරිවර්තන ක්‍රම දෙකක්. ක්‍රම දෙකයි ඕනි. එතකොට මෙතන අපි කතා කළා ප්‍රධාන වශයෙන් ක්‍රම පහක් ගැන විස්තර කළා. ওই පහෙන් දෙකක් විස්තර කළා ඍණාත්මක බලපෑම කිව්වනම් සම්පූර්ණ ලකුණ උපයා ගන්න පුළුවන්. ඊගාවට 7 B කොටස 7 වෙනි ප්‍රශ්නයට අදාළව විදුලිය ශාස්ත්‍රයේ B කොටස විදුලි මෝටරයකට අදාළ වන සක්‍රීය ජවය, දෘශ්‍ය ජවය හා ප්‍රතික්‍රියක ජවය ජව සාධකයේ ජව ත්‍රිකෝණයක් මගින් දක්වන්න. ජව ත්‍රිකෝණයේ නිතරම මේ ගැටලු යොමු වෙන ප්‍රශ්නයක් විශේෂයෙන් ජව ත්‍රිකෝණය සම්බන්ධයෙන් කතා කරනකොට මොකද මේ මෝටර සම්බන්ධයෙන් කතා කරනවා ඊට පස්සේ අපි විදුලිය උත්පාදනය සම්බන්ධයෙන් තකලා තනිකලා උත්පාදනය සම්බන්ධයෙන් කතා කරනවා. ඊට අමතරව ප්‍රත්‍යාවර්ත විදුලිය ප්‍රේරක ධාරිත්‍රක ප්‍රතිරෝධක තුලින් ගමන් කළාම ඇතිවන ප්‍රතිරෝධය ඊට පස්සේ ධාරිත්‍රක ප්‍රතිබාධනය ප්‍රේරක ප්‍රතිබාධනය ඊට පස්සේ ඔය සියල්ල මගින් ඇති වෙන සම්බාධනය මේ වගේ දේවල් ඔක්කොම කතා කරලා අවසාන වශයෙන් අපි කතා කරනවා ඒ වගේ උපාංග සම්බන්ධ කළාම විදුලියට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් කියන්න මෙන්න මේ ජව ත්‍රිකෝණය. අපි කියනවා පවර් ට්‍රැන්ගියුලර් කියලා ජව ත්‍රිකෝණය. මේක බොහොම ජනප්‍රියයි ජව ත්‍රිකෝණය. මොකද හේතුව නිතර එක් වර්ෂවල ප්‍රශ්න යෙදිච්ච යොමු වෙච්ච ශාස්ත්‍රයක් නිසා. එතකොට ජව ත්‍රිකෝණය ගත්තාම ඔබට පේනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ. මේකේ පාද නම් වෙන්නේ. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණය ඔබට පේනවා කර්ණයෙන් ඉන්නේ දෘශ්‍ය ජවය. ඊට පස්සේ මෙතන තීටා කෝණයක් තියෙනවා. මේ තීටා කෝණයේ කොස්සගේ තමයි අපි ජව සාධකය කියලා හඳුන්වන්නේ. කර්ණයෙන් දෘශ්‍ය ජවය අපිට එනවා. අපි කියනවා ඉංග්‍රීසියෙන් apparent power එක කියලා. ඊට පස්සේ මේ තීටා කෝණයට බද්ධ පාදයෙන් එනවා සත්‍ය ජවය. අපි කියනවා true power එක කියලා real power එක සත්‍ය ජවය. ඊට පස්සේ මේ තීටා කෝණයට සම්මුඛ පාදය අපිට එනවා ප්‍රතික්‍රියක ජවය. එහෙම නැත්නම් reactive power කියන එක. එතකොට apparent power එක අපි ගන්නවා සමීකරණය තමයි P සමානයි VI. එතකොට apparent power එකේ දෘශ්‍ය ජවයේ ඒකක තමයි වෝල්ට් ඇම්පියර් එහෙම නැත්නම් කිලෝවෝල්ට් ඇම්පියර් කියන එක. VA එහෙම නැත්නම් KVA කියන එක. ඊට පස්සේ සක්‍රීය ජවය අපි මයින්නවා වොට් වලින් එහෙම නැත්නම් කිලෝවොට් වලින්. සමීකරණය තමයි P සමානයි VI cos θ. V කියන්නේ වෝල්ටීයතාව, I කියන්නේ ධාරාව, cos θ කියන්නේ ජව සාධකයේ. ප්‍රතික්‍රියක ජවය අපි මයින්නවා P සමානයි VI sin θ කියන සමීකරණය. එතකොට මෙන්න මේ තොරතුරු ටික අදාළව එතකොට සක්‍රීය ජවය P වලින් එනවා, දෘශ්‍ය ජවය S වලින් එනවා, ප්‍රතික්‍රියක ජවය Q වලින් එනවා. ඊට පස්සේ මේක ඇතුලේ අපිට සමීකරණයක් තව ගන්න පුළුවන් S සමානයි. මෙන්න මේ කර්ණයේ අගය සමාන වෙනවා මේ සත්‍ය ජවයේ වර්ගය ධන ප්‍රතික්‍රියක ජවයේ වර්ගයේ වර්ගමූලයට සමාන වෙනවා මෙන්න මේ දෘශ්‍ය ජවයේ අගය. එතකොට ඒකත් අපිට සඳහන් කරන්න පුළුවන් මේ විදිහට ජව ත්‍රිකෝණය ඇඳලා. එතකොට ඔන්න ඔය කරුණු ටික තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණය ඔය ටික දක්වලා යටින් අපි ලියන්න ඕනේ ජව සාධකයේ cos θ සමානයි. ජව සාධකය කියන්නේ ද්විපුතේ දෘශ්‍ය ජවයට සත්‍ය ජවය දක්වන අනුපාතික අගය.
ජව සාධකයේ cos θ සමානයි සත්‍ය ජවයේ බෙදීම දෘශ්‍ය ජවය කියන්නේ p බෙදීම සත්‍ය ජවය අපිට එනවා පවර් වලින් p කියන එකකින් අපිට එනවා ඊට පස්සේ දෘශ්‍ය ජවය එනවා s කියන එකකින් එතකොට අපිට එනවා cos θ සමානයි p බෙදීම s කියන එක. එතකොට ඔන්න ඔය ටික දාලා මෙන්න මේ සමීකරණ ටිකත් ලිව්වා නම් තවත් වැඩිය හොඳයි නේද? ඊට පස්සේ මේ θ කෝණයක් දාලා ඒ ටික ලිව්වා නම් ඔන්න ජව ත්‍රිකෝණය අපිට නිවැරදිව දක්වන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි. ඒක දෙවෙනි කොටස. B වල පළවෙනි කොටස තමයි ජව ත්‍රිකෝණය සම්බන්ධයෙන්. දෙවෙනි කොටස විදුලි උපකරණ භාවිතා කරන එකලා පත්‍යාවත ධාරා මෝටරයක ජව සාධකය ගණනය කිරීමට පහත දැක්වෙන පරිපථය නිර්මාණය කරන ලදී. එතකොට වෝල්ට් 200යි ප්‍රත්‍යාවර්ත සැපයුමක් තමයි දීලා තියෙන්නේ හර්ට්ස් 50ක විදුලි සැපයුමක්. මේ මෝටරේ ගන්න ධාරාව බලන්න ඇමීටරයක් ශ්‍රේණිගත කරලා තියෙනවා සැපයුමට. මෙන්න මෙතන තියෙනවා විදුලි මෝටරේ. මේකේ ජවය සත්‍ය ජවය වෝල්ට් 80යි කියලා තියෙනවා. සත්‍ය ජවය වෝල්ට් 80යි කියලා අපිට දීලා තියෙනවා ඔන්න පරිපථයෙන්. විදුලි ජව සැපයුම වෝල්ට් 200ක් වන විට ඇමීටරයේ පාඨාංකය ඇම්පියර් 0.5ක් ලෙස දර්ශනය වේ. ඇමීටරයේ ජව හානිය ශූන්‍යයි උපකල්පනය කරන්න. ඒ යටතේ පළවෙනි ප්‍රශ්නේ මෝටරේ ලබා ගන්නා දෘශ්‍ය ජවය ගණනය කරන්න. දෘශ්‍ය ජවය සමාන වෙනවා P සමානයි VI කියන එකට. ඒ කියන්නේ දෘශ්‍ය ජවය P සමානයි VI සැපයුම් වෝල්ටීයතාව ගුණ කිරීම ලබා ගන්නා ධාරාව තමයි දෘශ්‍ය ජවයට එන්නේ. එතකොට සැපයුම් වෝල්ටීයතාව වෝල්ට් 200යි. මෙතන අපිට කියනවා ධාරාව ඇම්පියර් 0.5යි. එතකොට සම්මත ඒකක වලින් තියෙන්නේ කෙලින්ම අපිට උත්තරයට එන්න පුළුවන්. 200 වැඩි කිරීම 0.5 කියන්නේ CI වෝල්ට් ඇම්පියර්. CI වෝල්ට් ඇම්පියර්. එතකොට ඒක ඕනනම් 1000න් බෙදලා කෙනෙක්ට KVA කියලාත් උත්තරේ තියන්න පුළුවන්. නැත්නම් මේක කෙලින්ම වෝල්ට් ඇම්පියර් වලින් අපිට ගත්ත හැකි CI කියලා. මෝටරයේ සක්‍රීය ජවය කොපමණද? සක්‍රීය ජවය අපිට දීලා තියෙනවා මේ වෝල්ට් 80යි කියලා. සත්‍ය ජවය කියන එකම තමයි සක්‍රීය ජවය කියන්නේ. ඒක වෝල්ට් 80යි. එතකොට අනිවාර්යෙන් මේ පිළිතුරු ලියනකොට සංඛ්‍යාත්මක ආගය පමණක් නෙවෙයි දුවේ පුතේ අනිවාර්යෙන් සම්මත ඒකක වලින් ලියන්නම ඕනි. ඒවටත් ලකුණු තියෙනවා. ඊගාවට අපිට කියනවා මේ තුන්වෙනි එක මෝටරේ ජව සාධකය ගණනය කරන්න. ජව සාධකය. ජව සාධකයේ cos θ සමානයි සත්‍ය ජවය බෙදනවා අපි දෘශ්‍ය ජවයෙන්. සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය. එතකොට සත්‍ය ජවය අපි වෝල්ට් 80යි කියලා ගත්තේ. දෘශ්‍ය ජවයේ වෝල්ට් ඇම්පියර් 100යි. එතකොට 80ට 100 කියන්නේ ජව සාධකය අපිට එනවා 0.8ක්. ජව සාධකයට ඒ සම්මත ඒකක නැහැ සංඛ්‍යාත්මක අගයක් එන්නේ. එතකොට 80 බෙදීම 100 කියන්නේ 0.8ක් තමයි ඉන්නේ ජව සාධකේ. ඊගා ප්‍රශ්නෙට අපි ආවොත් මෝටරේ ලබා ගන්නා ප්‍රතික්‍රියක ජවය ගණනය කරන්න. එතකොට මෝටරේ ලබා ගන්නා ප්‍රතික්‍රියක ජවය අපෙන් අහන්නේ මේ ප්‍රතික්‍රියක ජවය ගණනය කරනකොට මම බෝඩ් එකට අරගෙන ගණනය කරලා දෙන්නම්. මේක තව ටිකක් පැහැදිලිව බලා ගන්න ඕන නිසා ඔබට හොඳයි. එතකොට අපි මේකේ මේ ජව ත්‍රිකෝණය අසුරින් අර අපි හොයාගත්තු කරුණු ටික දාගත්තොත් මේක සත්‍ය ජවය අපිට තියෙනවා වෝල්ට් 80ක් කියලා. ඊට පස්සේ මෙතන අපි ගණනය කරගත්ත දෘශ්‍ය ජවය වෝල්ට් ඇම්පියර් 100ක් කියලා. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මේ Q ප්‍රතික්‍රියක ජවය. එතකොට මෙතන අපිට ලැබෙනවා මේ සමීකරණයක් S සමානයි P වර්ගය ධන Q වර්ගයේ වර්ගමූලය කියලා. එතකොට මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් නිසා අපිට කෙලින්ම ගත්ත හැකි. එතකොට අපි මේ S දන්නවා P දන්නවා අපිට ඕනි Q. එහෙනම් Q සමානයි කියලා අපිට ගත්ත හැකි S වර්ගයේ ඍණ P වර්ගයේ වර්ගමූලය. S වර්ගයේ ඍණ P වර්ගයේ වර්ගමූලය. එතකොට අපිට මෙතන එනවා S වර්ගයේ S අපි දන්නවා 100යි 100 වර්ගයේ ඍණ 80 වර්ගයේ වර්ගමූලය. අපිට සුළු කළාම එනවා මේක මේ Q සමානයි 60යි VAR කියන එක වෝල්ට් ඇම්පියර් රියැක්ෂන් ප්‍රතික්‍රියක ජවයයි අහන්නේ අපෙන්. එහෙනම් Q සමානයි 60යි VAR කියලා අපිට VAR එතන කැපිටල් දාන්න ඕනේ. VAR කියලා අපිට දා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ප්‍රතික්‍රියක ජවයත් අපි හෙව්වා. එහෙනම් සත්‍ය ජවයේ වෝල්ට් 80යි
දුෂ්‍ය ජවයේ වෝල්ට් ඇම්පියර් 100යි ප්‍රතික්‍රියක ජවයේ වෝල්ට් ඇම්පියර් රියැක්ෂන් 60යි. ඊගාවට ඒකේ C කොටස ගත්තොත් එimhe C කොටස ගෘහස්ත විදුලි පිහිටවුමකදී භූගත ඉලෙක්ට්‍රෝඩයක් earth ඉලෙක්ට්‍රෝඩ් එක ස්ථාපනය කර එයට පරිපථවල භූගත රැහැන සවිකිරීම අනිවාර්ය වේ. එතකොට ගෘහ විදුලි පරිපථය ගැන අපි කතා කරනවා. ගෘහ විදුලි පරිපථයේ වැදගත්ම නිහඬ ආරක්ෂකයා තමයි අපේ ගෙදර ඉන්න earth ඉලෙක්ට්‍රෝඩ් එක. එතකොට ලංකාවේ භාවිතා වෙන විදුලිය බෙදා හැරීමේ සිස්ටම් එක ක්‍රමවේදය කියන්නේ TT සිස්ටම් එක. ඒක අනුව විදුලි බල මණ්ඩලයෙන් අපිට ලැබෙන්නේ සජීවී සහ උදාසීන රැහැනක් පමණයි. earth ඉලෙක්ට්‍රෝඩ් එක පාරිභෝගිකයා තමයි නිෂ්පාදනය කරගන්න ඕනි, සකස් කරගන්න ඕනි. එතකොට ඒ විදිහට සකස් කරගෙන මේ earth ඉලෙක්ට්‍රෝඩ් එකට සම්බන්ධ කරලා තියෙනවලු පරිපථවල භූගත රැහැන් සියල්ලම. මෙම සැකැස්ම මගින් පුද්ගල ආරක්ෂාව සැලසෙන ආකාරය පැහැදිලි කරනවා. මේ earth ඉලෙක්ට්‍රෝඩ් එක ඊටාම වැදගත් වෙනවා පුද්ගල ආරක්ෂාවට. මොකද හේතුව උපාංගවල බඳට කාන්දු වෙන විදුලි ධාරාව. උපාංගයක ලෝහ බඳක් සහිත ඕනෑම උපාංගයක තුන්කූරු කැවෙනි පිටුවානක් මගින් සැපයීමට සම්බන්ධ කළොත් බැරි වෙලා හරි බඳට විදුලි ධාරාවක් කාන්දු වුණොත් ඒ කාන්දු විදුලි ධාරාව අපේ ඇඟට වදින්න කලින් මොකද වෙන්නේ? earth එක දිගේ පොළොවට ගමන් කරනවා. එතකොට සජීවී රැහැනෙන් ආපු ධාරාවේ උදාසීන රැහැනෙන් පිට වෙන ධාරාවේ අසමතුලිතතාවයක් ආපු ගමන් ශේෂ ධාරා පරිපථ බිඳිනේ ෂණිකව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට හානියක් වෙන්නේ නැහැ. අර උපකරණයේ සැපයුමට සම්බන්ධ කරලා ස්විච් එක ඔන් කරනකොට මොකද වෙන්නේ? කාන්දුවක් තියෙනවා නම් ට්‍රිප් එක ඔෆ් වෙලා යනවා. ඔන්න ඒක ආරක්ෂාව සැලසෙන ආකාරය. අනිත් ආකාරය තමයි විසර්ජිත විදුලි ධාරාව. අපි දන්නවා අකුණු සැර වගේ වදින අවස්ථාවක විසර්ජිත විදුලි ධාරාවන් විදුලි සැපයුම හරහා නිවසට ඇතුල් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ විදුලි ධාරාවන් ගමන් කරන්නේ ප්‍රතිරෝධය අඩු පහසුම මාර්ගය. එතකොට earth එකේ සම්මතය තමයි පස සහ earth ඉලෙක්ට්‍රෝඩය අතර ප්‍රතිරෝධය ඕම් 10 හෝ ඊට අඩු වෙන්න ඕන. ඕම් 10 කියන්නේ ඇත්තටම අපේ පුද්ගල ශරීරයේ තියෙන ප්‍රතිරෝධයටත් වඩා අඩු ප්‍රතිරෝධියාගයක්. එතකොට විදුලි ධාරාවක් විසර්ජිත විදුලි ධාරාවක් වේවා කාන්දු විදුලි ධාරාවක් වේවා ගලාගෙන යන්නේ හැම වෙලෙම අර මම කිව්වා පහසුම තැනින්. එතකොට පුද්ගල ශරීරය හරහා යන්නේ නැතුව ඒවා කෙලින්ම earth එක දිගේ පොළොවට යනවා. පොළොවට ගිහිල්ලා ශූන්‍ය වෙනවා. ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි අපි කියන්න ඕනි කොහොමද පුද්ගල ආරක්ෂාව සලසන්නේ කියලා earth ඉලෙක්ට්‍රෝඩ් එක මගේ. අපි බලමු මාකින් ස්කීම් එකේ දීලා තියෙන පිළිතුරු. විදුලි කාන්දුවකදී කාන්දු ධාරාව භූගත වීමට අඩු ප්‍රතිරෝධයකින් යුත් මාර්ගයක් භූගත අග්‍රය මගින් සලසා දෙයි. ඔන්න අර අපි කියපු කතාව. ඕම් 10 හෝ ඊට අඩු ප්‍රතිරෝධයක් තියෙන විදිහට earth එක හැදුවාම එතකොට අපේ සාමාන්‍ය පුද්ගල ශරීරය වේවා වෙනත් මාධ්‍යයක් වේවා ගමන් කරන මාර්ගයක් වේවා ඒ සියලුම ඒවා ප්‍රතිරෝධයට වඩා earth එකත් එක්ක පොළොවට තියෙන ප්‍රතිරෝධය අඩු හින්දා මොකද වෙන්නේ? එතනින් තමයි ඒ කාන්දු විදුලි ධාරාවන් විසර්ජිත විදුලි ධාරාවන් සියල්ලම ගලාගෙන යන්නේ. විදුලි උපකරණවල නිරාවරණය වී ඇති ස්පර්ශ වන ලෝහ කොටස් වල විභවය භූගත කිරීම මගින් ශූන්‍ය එහෙම නැත්නම් පොළවේ විභවයට සමාන කෙරේ. මෙමගින් විදුලි සැර වැදීමේ අවදානම අඩු කරයි. අර මම කිව්වා ලෝහ බඳක් සහිත තුන්කූරු කැවෙන පිටුවාන හරහා සැපයුමට සම්බන්ධ වෙන විදුලි උපකරණවල මේ බඳ අනිවාර්යෙන් earth එකට සම්බන්ධයි. එතකොට මේ ලෝහ බඳට විදුලිය කාන්දු වුණොත් earth එක හරහා මොකද වෙන්නේ? earth ඉලෙක්ට්‍රෝඩ් එක හරහා මේ විදුලිය පොළොවට ගිහිලා උදාසීන වෙනවා. එහෙනම් පොළොවට ගලාගෙන යනකොටම අපේ ගෙදර තියෙන ශේෂ ධාරා පරිපථ බිඳිනේ RCCB එක ක්‍රියාත්මක වෙලා සැපයුම ස්වයංක්‍රීයව සනිකව විසන්ධි කරලා දානවා. දාලා මොකද කරන්නේ? පුද්ගලයන් ආරක්ෂා කරනවා. එතකොට අන්නේ ආශ්‍රයෙන් මෙන්න මේ ආශ්‍රයෙන් තමයි පිළිතුර බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ අසුරින් පිළිතුර ලිව්වා නම් උපරිම ලකුණු 10ක් ලැබෙන විදිහට තමයි ගැටලුව සකස් වෙලා තියෙන්නේ. ඊගාට ඒකේ D කොටස. පාරිභෝගිකයෙකු කිලෝවොට් 2.3යි වෝල්ට් 230 හර්ට්ස් 50 ලෙස සඳහන් ප්‍රමත අගයන් නැති නව විදුලි පෝරණුව. පාරිභෝගිකයෙකු කිලෝවොට් 2.3යි වෝල්ට් 230 හර්ට්ස් 50 ලෙස සඳහන් ප්‍රමත අගයන් නැති නව විදුලි පෝරණුවක් මිලදී ගන්නා ලදී. එම විදුලි පෝරණුවට පේනුවක් සම්බන්ධ කර නොතිබේ. එම නිසා පාරිභෝගිකයා එයට ඇම්පියර් 5ක පේනුවක් සවිකොට ඒ මුළුතැන්ගේ තිබූ ඇම්පියර් 5ක කෙවිනි පිටුවානකට සම්බන්ධ කරන ලදී. ඉන්පසු
ඉන්පසු කියලා ඔන්න අපිට කරුණු ටිකක් දීලා තිනවා. ඉන්පසු කේක් පිලිස්සීම සඳහා පාරිභෝගිකයා විදුලි පෙරමුණුව ක්‍රියාත්මක කර ඒ කාල ගණකය විනාඩි 45ක් ලෙස සකස් කරන ලදී. ඔන්න කේක් එකක් පුච්චන්න යන්නේ. පෙරමුණුව ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පාරිභෝගිකයා එම ස්ථානයෙන් පිටවිය. පෙරමුණුව ක්‍රියාත්මක කළා විනාඩි 45කට ඒ නියමිත උෂ්ණත්වය හදලා විනාඩි 45කට තිබ්බා. එයා එතනින් පිට වෙලා ගියා. විනාඩි 30කට පසුව පැමිණ බැලූ විට විදුලි පෙරමුණුව ක්‍රියා විරහිත වී ඇති බව නිරීක්ෂණය කරන ලදී. පැය භාගයකට පස්සේ එයා එනවා. ආවට පස්සේ විනාඩි 45ක් තමයි ටයිමින් තිබ්බේ. පැය භාගයකින් එයා ඇවිල්ලා බලනවා පෙරමුණුව නතර වෙලා. පරීක්ෂා කළ බැලූ විට විදුලි පෙරමුණුව සඳහා භාවිතා කළ කෙවෙනි පිටුවානට අදාළ බෙදා හැරීමේ පූර්වයේ ඇති ඇම්පියර් 6 සිඟිති පරිපථ බිඳිනි. ඕෆ් අවස්ථාවට පත් වී ඇති බව නිරීක්ෂණය විය. ඔන්න ඒ අපි අර ප්ලග් කරපු ප්ලග් එකට අදාළව ෂොකට් අවුට්ලට් එකට අදාළව තියෙන MCB එක ඕෆ් වෙලාලු. තවදුරටත් පරීක්ෂා කිරීමේදී පාරිභෝගිකයා සිඟිති පරිපථ බිඳිනේ ඔන්න අවස්ථාවට පත් කළද? අද MCB එක ඕෆ් වෙලා තියෙන්නේ. ඒක ඔන්න අවස්ථාවට පත් කළද? එය ඔන්න අවස්ථාවේ නොරැඳෙන බව නිරීක්ෂණය විය. ඉහත නිරීක්ෂණය සඳහා හේතු පැහැදිලි කරන්න. විදුලි පෙරමුණුවක් ගත්තා කිලෝවොට් 2.3ක් තියෙන. ඒකේ ප්ලග් එකක් තිබුණේ නැහැ, ප්ලග් টොප් එකක් තිබුණේ නැහැ. මොකද කළේ ඇම්පියර් 5 ප්ලග් টොප් එකක් අමුණලා මුළු තැන්ගේ තියෙන ඇම්පියර් 5 කෙවෙනි පිටුවානකට සම්බන්ධ කළා. විනාඩි 45ට ටයිමින් තියලා කේක් එක පිච්චෙන්න දාලා ගියා නේද? ගිහිල්ලා පැය භාගෙන් එනකොට ඇවිල්ලා බලනකොට පෙරමුණුව ඕෆ් වෙලා MCB box එකේ කෙවෙනි පිටුවානට අදාළව MCB එකත් ඕෆ් වෙලා MCB එක ආපහු ඔන් කරන්න දෙන්නෙත් නැහැ. කතන්දරයක් කියලා තියෙන නේද? කතන්දරේ ඔන්න තේරෙන විදිහට අපි ලියා ගත්තා, ගොතා ගත්තා. එතකොට අපෙන් අහනවා කරුණු. ඉහත නිරීක්ෂණය සඳහා හේතු පැහැදිලි කරන්න. එතකොට දුවේ පුතේ ඔබට හිතෙන්න පුළුවන් මොනවද? මුලින්ම අපිට කියලා තියෙන්නේ මොකද්ද? සිඟිති පරිපථ බඳිනියක් විසන්ධි වෙලා. එතකොට අනිවාර්යෙන් විදුලි පෙරමුණුවේ විදුලි කාන්දුවක් එහෙම නැහැ. මොකද හේතුව විදුලි කාන්දුවක් තියෙනවා නම් අනිවාර්යෙන් MCB එක ක්‍රියාත්මක වෙන්න කලින් ශේෂ ධාරා පරිපථ බඳිනේ අර විදුලි පෙරමුණුව ප්ලග් එකට ගහලා කරන්ට් එක ඔන් කරනකොටම ඕෆ් වෙලා යනවා. මේක වෙලා තියෙන්නේ ප්ලග් එකට ගහලා ක්‍රියාත්මක කළාටත් පස්සේ තමයි ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විදුලි කාන්දුවක් එහෙම නෙමෙයි. සිඟිති පරිපථ බින්දිනයක් විසන්ධි වෙන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි අපි කියනවා ලුහුවත් වීම, ෂෝට් සර්කිට් එක. ලුහුවත් වීමකදී විසන්ධි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතිබැර තත්වයකදී ඕවර්ලෝඩ් අවස්ථාවකදී විසන්ධි වෙන්න පුළුවන්. එතකොට මෙයා කිලෝවොට් 2.3ක ජවයකින් යුත් පෙරමුණුවක් මිලදී ගත් ප්ලග් টොප් එක නොතිබුණ නිසා යා මොකද කළේ? ඇම්පියර් 5 ප්ලග් එකකට සම්බන්ධ කළා. එතකොට පළවෙනිම දේ අපි බලන්න ඕනි මේ MCB එක ඕෆ් වෙලා තියෙන්නේ. එතකොට මෙතන ලුහුවත් වීමක් සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. නිකම්ම විසන්ධි වෙලා තියෙන්නේ. ලුහුවත් වීමක් සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් වෙලා තියෙන දේ තමයි අපිට එන්න පුළුවන් නිගමනය තමයි පූර්ව නිගමනය තමයි මේ MCB එක හරහා යන්න පුළුවන් ධාරාවට වඩා වැඩි ධාරාවක්. ඒ කියන්නේ ඕවර්ලෝඩ් අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. අතිබැර තත්ත්වයක් ඇවිල්ලායි තියෙන්නේ. එතකොට මුලින්ම අපි බලන්න ඕනි මෙයා ඇම්පියර් කීයක් ගන්නවද? විදුලි පෙරමුණුව ක්‍රියාත්මක අවස්ථාවේ සාමාන්‍යයෙන් සැපයුමෙන් ඇම්පියර් කීයක් ගන්නවද? ඊට අනුරූපව ප්ලග් එකට ෂොකට් අවුට්ලට් එකට සම්බන්ධ MCB එකේ අගය අපිට කියලා තියෙනවා ඇම්පියර් 6 කියලා. එතකොට මුලින්ම අපි බලමු පොඩ්ඩක් මේකට පිළිතුරක් ලියන්න කලින් අපි ගණනය කිරීමක් කරලා ඇම්පියර් කීයක් විදුලි පෙරමුණුව ලබා ගන්නවද කියලා. එතකොට මුලින්ම අපි හොයන්න ඕනි විදුලි පෙරමුණුවෙන් ලබාගත් ධාරාව කොච්චරද කියන එක. අපිට කියලා තියෙනවා ජවය කිලෝවොට් 2.3යි. මේක වොට් කරගත්ත හැකි 1000න් ගුණ කළා. වෝල්ටීයතාව වෝල්ට් 230යි. I අපි දන්නේ නැහැ. cos θ P සමානයි VI cos θ තමයි මේ ජවය ගණනය කරන සමීකරණේ. එතකොට cos θ අපිට මෙතන 1 කියලා තමයි සලකන්න වෙන්නේ. එතකොට අපිට එනවා I සමානයි P බෙදීම V කියලා. එතකොට මෙතන මම මේක කිලෝවොට් වොට් වලට ගන්නවා සම්මත ඒකක 2300ට 230යි. එතකොට අපිට සුළු වෙනවා 23 වරක් 10යි. එතකොට I අපිට එනවා ඇම්පියර් කීයද දුවේ පුතේ? ඇම්පියර් 10ක්. හැබැයි මෙයා ප්ලග් කළේ ඇම්පියර් 6 MCB එකට. ඇම්පියර් 6 සිඟිති පරිපථ බින්දිනයක් තියෙන කෙවෙනි පිටුවානකට තමයි සම්බන්ධ කළේ. එතකොට ඔබට පේනවා මේ MCB එක හරහා යන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 6යි. හැබැයි මේ උපකරණය ක්‍රියාත්මක වෙනකොට ඇම්පියර් 10ක ධාරාවක් ගන්නවා. එතකොට ඇම්පියර් 6ක MCB එකක් කරා ඇම්පියර් 10ක් ගන්න ගියාම මොකද වෙන්නේ?
මේක ගොඩාක් ලොකු අතිබැර තත්ත්වයක් නෙමෙයි 6 ඉඳලා තව ඇම්පියර් 4යි වැඩි. එතකොට ශනිකව සිඟිති පරිපත බිඳිනේ විසන්ධි වීමකට ලක් වෙන්නේ නැහැ. පෝරණුව ක්‍රියාත්මක කළා කෙටි කාලයක් තුලදී මොකද වෙන්නේ? මේ සිඟිති පරිපත බිඳිනේට සම්බන්ධ දීලෝහ පටි. මේක යාන්ත්‍රික ක්‍රමවේදයක් තියෙන වෝල්ටීයතා ක්‍රියාකාරී අවස්ථාවට වඩා මෙතන තියෙන ධාරාවක් ගලනවා වැඩිපුර. එතකොට අර දීලෝහ පටිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇම්පියර් 6ක් යන්න පුළුවන් දීලෝහ පටියෙන් ඇම්පියර් 10ක් යනකොට එයා ටික ටික රත් වෙලා මොකද වෙන්නේ? දීලෝහ පටියක තියෙන ප්‍රසාරණ සංගුණකේ මේ විදිහට ඍජුව තියෙන දීලෝහ පටිය මොකද වෙන්නේ? අධිධාරාවක් ගලනකොට මෙන්න මේ විදිහට වක්වීමකට පත් වෙනවා. ප්‍රසාරණ සංගුණකයේ වැඩි ලෝහය ඉවතටත් ප්‍රසාරණ සංගුණකයේ ලොකු අඩු ලෝහය ඇතුළටත් සිටින විදිහට තමයි මෙයා වක් වෙන්නේ. එතකොට මේකට මෙයා මෙහෙම ඇද වුණාට පස්සේ වක්‍ර වුණාට පස්සේ මොකද වෙන්නේ? යාන්ත්‍රික ක්‍රමවේදයක් මගින් MCB එක විසන්ධි වෙනවා. එතකොට දැන් මේකේ වෙලා තියෙන්නේ මොකද්ද එහෙනම්? අධිධාරාවක් ගැලීම නිසා මෙන්න මේ දීලෝහ පටිය රත් වෙලා MCB එකේ තියෙන MCB එක කිසියම් කාලයක් තුලදී විසන්ධි වෙලා තියෙනවා. එතකොට අපිට කියනවා අර කරුණවලදී MCB එක ආයි ක්‍රියාත්මක කළත් එකපාරට ඔන් වෙන්නේ නැහැ කියලා. දැන් මේ දීලෝහ පටිය රත් වෙලා වක්‍ර වෙලා තියෙන්නේ. එතකොට විසන්ධි වෙච්ච ගමන් MCB එක ආයි ඔන් කරන්න ගියාට අපිට ඔන් කරන්න බෑ. මොකද හේතුව මෙයාගේ තියෙන තාපය සාමාන්‍ය වායු ගෝලයට නිකුත් වෙලා මෙයා ආපහු මේ තිබ්බ සාමාන්‍ය ස්වරූපයට එන්න ඕන. ඒකට කිසියම් වෙලාවක් යනවා. එතකොට අර පෝරණුව විසන්ධි කළා ටිකක් වෙලා ඉඳලා MCB එක ඔන් කළොත් අපිට මේ MCB එක ඔන් කරගන්න පුළුවන්. හැබැයි ආපහු පෝරණුව ක්‍රියාත්මක කරපු ගමන් ටිකක් වෙලා ගිහිල්ලා ආපහු මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා දීලෝහ පටිය වක්‍ර වෙලා මොකද වෙන්නේ? MCB එක විසන්ධි වෙනවා. එහෙනම් ඔන්න හේතුව පැහැදිලි කරත හැකි අපිට. හේතුව පැහැදිලි කරනකොට කියන්න ඕනි උපකරණය ලබා ගන්නවා ඇම්පියර් 10ක්. හැබැයි ප්ලග් කරලා තියෙන කෙවෙනි පිටුවානේ තියෙන ඇම්පියර් 6ක MCB එකක්. එතකොට මොකද වෙන්නේ? අධිධාරාවක් ගලනවා උපකරණයට. හැබැයි ගොඩාක් ලොකු අධිධාරාවක් නෙමෙයි ඇම්පියර් 10ක් තමයි ගලන්නේ ඇම්පියර් 6ක MCB එකෙන්. එතකොට මොකද වෙන්නේ? කිසියම් වෙලාවක් ගිහිල්ලා තමයි මේ දීලෝහ පටිය රත් වීමකට ලක් වෙලා කිසියම් වෙලාවක් ගිහිල්ලා තමයි MCB එක ඕෆ් වෙන්නේ. ෂණිකව ඕෆ් වෙන්නේ නැහැ. එතකොට එහෙම ඕෆ් වෙලා දීලෝහ පටිය රත් වෙලා වක්‍ර වෙලා තියෙන තාපවත් වෙලා වක්‍ර වෙලා තියෙන්නේ. එතකොට ආපහු MCB එක ඔන් කරපු සැනින් අපිට ඔන් කරගන්න බෑ. කිසියම් වෙලාවක් දෙන්න ඕනි අර දීලෝහ පටියේ උෂ්ණත්වය නිදහස් වෙලා ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න. අපි බලමු ලබා දීලා තියෙන පිළිතුර. උපකරණයේ ලබා ගන්නා ධාරාව ඇම්පියර් 10 වේ. ඒක ගණනය කිරීමකින් ටක් ගාලා ඔබට ගන්න පුළුවන්. අරන් මෙතනට ලියන්න පුළුවන්. උපකරණයේ සවිකර ඇත්තේ ඇම්පියර් 6 MCB උපාංගයක් හරහා නිසා ඇම්පියර් 5 කෙවෙනි පිටුවාන සහිත පරිපතේ අධිධාරාවක් ගලයි. ඇම්පියර් 6ක් MCB එක හරහා යන්න පුළුවන්. ඒකෙන් 10ක් ගන්නවා. එතකොට ඉතින් අධිධාරාවක් ගලනවා. මෙවිට පරිපතේ හා උපකරණවල ආරක්ෂාවට යොදා ඇති ගලා යන ධාරාව ඉතා අධික නොවන බැවින් මේ පරිපතේ ගලා යන ධාරාව ඉතා අධික වෙන්නේ නැහැ. මොකද හේතුව ඇම්පියර් 4යි තා වැඩි වෙලා තියෙන්නේ. ඉතා අධික නොවන බැවින් සිඟිති පරිපත බිඳිනේ ක්‍රියාත්මක වෙමින් එහි ඇති දීලෝහ පටිය රත් වී ප්‍රසාරණය වෙන තෙක් පරිපතේ අධිධාරාවක් ගලයි. අර ඒකයි අර අවන් එක ඔන් කළා කිසියම් වෙලාවක් එයා ක්‍රියාත්මක වෙන්නේ. ෂණිකව විසන්ධි වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ධාරාව දරා ගන්න පුළුවන් ධාරාවක් ගොඩාක් ලොකු අධිධාරාවක් නෙමෙයි. එතකොට ටිකක් වෙලා දීලෝහ පටිය හරහා ධාරාව ගලනකොට මොකද වෙන්නේ? යා රත් වෙලා ප්‍රසාරණය වෙනකන් අධිධාරාවක් ගලනවා. ඉන්පසු සිඟිති පරිපතයේ ක්‍රියාත්මක වී පරිපතය විසන්ධි කරනු ලබයි. දීලෝහ පටිය සිසිල් වන තෙක් සිඟිති පරිපත බිඳිනේ නැවත ක්‍රියාත්මක තත්වයට පත් කළ නොහැක. එතකොට අපිට මේ පොයින්ට් කරලා තියෙන කරුණු ටික තමයි ලබා ගන්නා ධාරාව, ඊට පස්සේ අධිධාරාවක් ගැලීම. මේ අධිධාරාව ඉතා අධික නොවන නිසා කිසියම් කාලයක් ක්‍රියාත්මක වෙනවා දීලෝහ පටිය ප්‍රසාරණය වෙන්න. ඒ ප්‍රසාරණය වෙලා අධිධාරාවක් ගැලුවාට පස්සේ දීලෝහ පටිය ආපහු සිසිල් වෙනකන් MCB එක ක්‍රියාත්මක කරන්න බෑ. ඔන්න ඔය හේතු තමයි දක්වන්න තියෙන්නේ. එතකොට ඔන්න ඔය පොයින්ට් ෆෝම් යටතේ දක්වපු කරුණු ඔක්කොම තියෙනවනම් උපරිම ලකුණක් උපයා ගන්න පුළුවන්.